දරුවනි සුබ සැන්දෑවා. දුවල පුතාලට මාව ඇහෙනවද? ඔයගලන්ට මාව ඇහෙනවද පුතා? ඔව් සර්. සන්දීප් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ මොනවද අභ්‍යාස? සර් සර්ගේ හඬ එකෝ වෙනවා. ඒක වෙනවනේ. දැන් හරිනේ? ඔව්. ඔව් සර්. අපි මොනවද පුතේ මේ අසමානතා යටතේ සාකච්ඡා කරා නේද? අපි අභ්‍යාස ටික කොහොමද දැන් මොනවද අපිට මේ ඉතිරි වෙලා තියෙන්නේ? අසමානතාවල අන්තිම අභ්‍යාසය. අසමානතාවල අන්තිම අභ්‍යාසයේ තියෙනවා. ඊට පස්සේ අපේ විෂය නිර්දේශය ආවරණද ගැටලු තව තියෙනවනේ අපිට ජායන් වල ගැටලු වගේක් තියෙනවද ඒක සාකච්ඡා කරන්න? වෘත්තවල කෝණ වල වෘත්තවල කෝණ ගැටලු තියෙනවා. පාඩම් වශයෙන් එතකොට අවසන් නේද? හරි. එතකොට අපිට සෙනසුරාදා ඉඳන් පේපර්ස් වලට යන්න පුළුවන් නේ. දොළ පුතාලට සෙනසුරාදා මම එතකොට පේපර් එකක් දැන් අද සෙනසුරාදා සාකච්ඡා කරන්න පේපර් එකක් දෙනවා. හැබැයි ඔයගොල්ලෝ ඒවා ටයිමින් වලට නැත්තම් කාලයට අනුරූපව කරන්න ඕන. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරලා ලකුණු පවරමු. හරි? එතකොට අපිට අසමානතා කොටසට එන්න තියෙන අසමානතා අවසාන අභ්‍යාසය. අසමානතාව 25 3 අභ්‍යාසය 25 3 ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද තියෙන්නේ? ඔව් හරි. එතකොට 25 3 කියනවා පුතා y සමානයි x ප්‍රදේශයට අයත් ලක්ෂ 3ක කණ්ඩාංක ලියන්න කියලා. ඔව්. y සමානයි x ප්‍රදේශයට අයත් ලක්ෂ 3ක කණ්ඩාංක ලියන්නලු. ලක්ෂ 3ක කණ්ඩාංක. එතකොට මොහොම කොහොමද එන්නේ? y සමානයි x ප්‍රදේශයට අයත් ලක්ෂ 3ක කණ්ඩාංක. අපිට ගන්න පුළුවන් මේ කියන සම්බන්ධයට අනුව 2,2 නේ 3,3 නේ ඍණ 2,2 xy කණ්ඩාංක සමාන වෙන්න ඕන නේ xy කණ්ඩාංක ඔබේ පිළිතුරේ මේ xy කණ්ඩාංක සමානද කියලා බලන්න නේ xy කණ්ඩාංක සමාන වෙන්න ඕන ඊළඟට දැන් මම ලියලා තියෙන ඒවම විතරක් අදාළ කරගන්න ඕනේ නෑ ඔබ ලියලා තියෙන විසඳුම් වල xy කණ්ඩාංක සමාන වෙන්න ඕන. y x ට වඩා වැඩි හෝ සමාන ප්‍රදේශයට අයත් වන ලක්ෂ්‍ය තෝරන්නද. ඔව්. කවුද අපිට ඒකට උත්තරේ දෙන්නේ? මිහිඳුනි අපිට කියන්න දුව y x ට වඩා විශාල වූ සමාන ප්‍රදේශයට අයත් වන ලක්ෂ්‍ය ලක්ෂ කොහොමද දෙන්නේ? විසඳු B B ඍණ 2 y කණ්ඩාංකේ ඍණ 2 ඍණ 3ට වඩා වැඩි හෝ සමානයි. ඒක හරි. තව නැද්ද? A 5 සමානයි 5. ඔව් සමාන අවස්ථාව ගන්නත් පුළුවන්. මෙයාව ගන්න පුළුවන්, මෙයාව ගන්න පුළුවන් නේ. මෙතන ගත්තොත් x ඍණ 1 බිඳුවට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ අනුව මෙන්න මේ උත්තර දෙක තමයි ඔයගොල්ලන්ගේ එන්න ඕනේ. බලන්න ඒක හරිද කියලා.
හරි ඊළඟට එතකොට මෙතන අපි තුන්වෙනි එකට එනවා y ඍණ දෙකට වඩා අඩුයි y x ට වඩා වැඩි යන අසමානතා දෙකම තෘප්ත කරන ලක්ෂ 3ක ඛණ්ඩාංක ලියන්නලු. ලක්ෂ 3ක y ඍණ දෙකට වඩා අඩුයි x ට වඩා y වැඩි. x ට වඩා y වැඩි. ඒ කියන්නේ y ට වඩා x අඩුයි. මෙයා ඍණ දෙකට අඩුයි. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් පොඩ්ඩක් අපි සංඛ්‍යා රේඛාව මතක් කරගත්තාම දැන් ඍණ දෙක නම් මෙයා එතකොට මේ ඍණ දෙකට අඩු ඒවා එන්නේ ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ওই විදිහට එන්නේ. එතකොට ඍණ දෙකට වඩා අඩුයි. ඊට පස්සේ y ගේ අගය x ට වඩා වැඩි. y ගේ අගය x ට වඩා වැඩි. ඔව්. එතකොට අපි ගත්තොත් එහෙම ඍණ දෙකට වඩා වැඩි එකක් ඍණ 3 ඔන්න y ඍණ 3යි. එතකොට x ගේ අගය y ට වඩා අඩුයි. මේ x ගේ අගය y ට වඩා අඩුයි. ඒ කියන්නේ ඍණ 4. ඔය වගේ. ඊට පස්සේ y ඍණ 4 ගත්තොත් අපිට ඍණ 5. ඔය වගේ ගන්න පුළුවන්. ඍණ 5 ගත්තොත් මෙයා ඍණ 6. ඔය වගේ. අනිවාර්යයෙන්ම බලන්න x ගේ අගය y ට වඩා අඩු වෙන්න ඕන. ඍණ 3ට වඩා ඍණ 4 අඩුයි. ඍණ 4ට වඩා ඍණ 5 අඩුයි. ඒ වගේම y ගේ අගය ඍණ 2ට වඩා වැඩි අඩු වෙන්න ඕන. ඍණ 2ට වඩා අඩු වෙන්න ඕන. ඍණ 2ට වඩා අඩුයි කියන්නේ ඍණ 3 ඍණ 4 ඍණ 5 වගේ. පැහැදිලි? අන්න ඒ විදිහට පුතාලගේ විසඳුම් ගැලපෙනවද කියලා බලන්න. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 4 කාටීසිය තලය මත x ගේ අගය බිඳුවට වඩා වැඩි හෝ සමාන හා y x ට වඩා වැඩි යන අසමානතා දෙකම අයත් ප්‍රදේශය අඳුරු කරන්න. කාටීසිය තලය මත අපි මෙතන මදිම බලන්නනේ. ඔන්න මම මෙතන ගන්නම්. අපි කාටීසිය ඛණ්ඩාංක තලයක් ඔව් ඒකේ x ගේ අපිට කියනවා දැන් මෙතන y අපිට මෙතන පැහැදිලි y සමාන x සරල රේඛාව අපි අඳින්න ඕන y සමාන x සරල රේඛාව අඳිනකොට කඩ රේඛාවකින් තමයි අපිට අඳින්න ඕන වෙන්නේ කඩ රේඛාවකින් එතකොට 1,1 මේ 2,2 මෙතන ඍණ 1,1 අපිට එහෙම ගන්න පුළුවන් ඊට පස්සේ අපි එම සරල රේඛාව අඳිනවා කඩ රේඛාවකින් ඔය විදිහට එතකොට මේකේ අපි y ගේ අගය x ට වඩා වැඩි ප්‍රදේශය තමයි අඳුරු කරන්න ඕනේ එතකොට අපි ඒක හොයාගන්න මම එක පිහිටීමක් සලකනවා හිතන්න මම මෙතන පිහිටීම සැලකුවා කියලා ඒ කතනද 1,2 පිහිටීම සැලකුවා කියලා හිතන්න p කියන තැන එතකොට මෙයාගේ ඛණ්ඩාංකය 1,2 එතකොට මෙතන 2 1ට වඩා අඩුයි
දෙක y කණ්ඩාංකේ x කණ්ඩාංකයට වඩා අඩුයි. y x ට වඩා අඩුයි. අපිට ඕනෙත් ඒකම තමයි. නෑ y x ට වඩා මෙතන වැඩි. නේද පුතේ? මෙතන දෙක වැඩි. එතකොට මෙතන දෙක වැඩි එකට වඩා. එතකොට y x ට වඩා වැඩි ප්‍රදේශය. එහෙනම් අඩු ප්‍රදේශය තමයි අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශය. මේ පැත්තට තමයි ඔය කියන අසමානතාවයට අදාළ ප්‍රදේශය වෙන්නේ. ඔය කියන අසමානතාවයට අදාළ ප්‍රදේශය තමයි මේ. right. ඒ තමයි y x ට වඩා වැඩි ප්‍රදේශය. අපිට ඕනේ y x ට වඩා වැඩි ප්‍රදේශය නේද? y x ට වඩා වැඩි ප්‍රදේශය. එහෙමනම් මෙතන මේ පැත්තට එන්න ඕනේ නේ. y x ට වඩා වැඩි ප්‍රදේශය. y x ට වඩා වැඩි ප්‍රදේශය. ඒ කියන්නේ මේ පැත්තට. මේ තමයි y x ට වඩා වැඩි ප්‍රදේශය. මේ සරල රේඛාවේ ඉඳන්ම පටන් ගන්න ඕන විදිහට. හරි. ඊළඟට අපිට ඕන x බිඳුවට වැඩි හෝ සමාන ප්‍රදේශය. x බිඳුවට වැඩි හෝ සමාන ප්‍රදේශය. x සමානයි බිඳුව සරල රේඛාව. x සමානයි බිඳුව සරල රේඛාව. ඒ කියන්නේ x සමානයි බිඳුව සරල රේඛාව කියන්නේ y අක්ෂය මත අඳින සරල රේඛාව. y අක්ෂය මත අඳින එක්කෙනා. එතකොට අපි ගත්තොත් එහෙම මේ විදිහට x සමානයි බිඳුව මේ තියෙන්නේ. x සමානයි බිඳුව. x සමානයි බිඳුවට වැඩි පැත්ත. බිඳුවට වැඩි පැත්ත කියන්නේ මේ පැත්ත. අපි ගත්තොත් මෙන්න මේ පැත්ත. x සමානයි බිඳුවට වැඩි. එන්නේ x බිඳුවට වැඩි හෝ සමාන. මේ එන්නේ y x ට වඩා වැඩි. එතකොට මේ අසමානතා දෙකටම අයිති ප්‍රදේශය තමයි අඳුරු කරන්න කියන්නේ. ඒ අසමානතා දෙකටම අදාළ ප්‍රදේශය තමයි කොටු විදියට අඳුරු වෙලා තියෙන්නේ. අන්න අපි සඳහන් කරනවා අසමානතා සහ y අසමානතා දෙකටම අදාළ ප්‍රදේශය කොටු ලෙස අඳුරු වී ඇත. කොටු ලෙස අඳුරු වී ඇත. කොටු ලෙස අඳුරු වී ඇත. x බිඳුවට වැඩි හෝ සමාන හා y x ට වඩා වැඩි අසමානතා දෙකටම අදාළ ප්‍රදේශය කොටු ලෙස අඳුරු වී ඇත. පැහැදිලිද දරුවනි? චන්දිව් හරිද? ආවද මේ උත්තර? ඔව් සර්. සර් ඕකේ මේ අර රේඛාවන් දිස්සේ ලක්ෂ ලකුණු කරන්න ඕනේද? ලක්ෂ ලකුණු කරන්න ඕන නේද පුතේ? අපි කාටීසීය කණ්ඩාංක තලයකනේ අඳින්නේ. කාටීසීය කණ්ඩාංක තලයක අපි සරල රේඛාවක් අඳිනවා නම් පිහිටීම් අවම වශයෙන් සරල රේඛාවක 3ක්වත් ලකුණු වෙන්න ඕන පුතා. තේරුණාද? 3ක්වත් ලකුණු වෙන්න ඕන. අගේ වගුව නොතිබුණත් අපි ඒ අදාළ සරල රේඛාව මත පිහිටන පිහිටීම් 3ක්වත් ලකුණු කරන්න ඕන. හරි? එතකොට තමයි අපිට සරල රේඛාව අඳින්න පුළුවන් වෙන්නේ. ඔව් අහන්න පුතා. සමානතා දෙකටම අයිති ප්‍රදේශයේ විතරක් අඳුරගලා එකපාරම ගත්තද? ඒක ඔයා කොහොමද එකපාර අඳුරගත්තේ?
වෙන තැනක කරලා ගත්තද? ඔව් සර්. අන්න ඒකයි. වෙන තැනක කරන්න එපා පුතා. අපිට ඒ ලබාගත් ආකාරය ඒ ප්‍රදේශය දුව තීරණය කරේ කොහොමද කියන එක වටිනවා. ඔයා ඒක පිළිතුර එක කොටසක්. පිළිතුර එක කොටසක්. තේරුණාද පුතා? ඔයාට ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. නමුත් ඒක හරි වටිනවා මේ කොහොමද ගත්තේ. දැන් මම මේ ගත්ත විදිය පැහැදිලිනේ. අන්න ඒ වගේ ඔබට පුළුවන් මේ විදියට දක්වන්න. ඒ ගත්ත විදිය ඔබ දැන් සමහර වෙලාවට මේ විදියට අරගෙන ආයි නැවත ඇඳලා ඔබ මේ අදාළ ප්‍රදේශයේ විතරක් අඳුරු කරලා තියන්න පුළුවන්. එතකොට මේ ලබාගත් විදිය පෙන්වන එක වටිනවා පුතේ. හරි? හරි සර්. ඔව්. කො අනිත් අය කොහොමද ඉසුල පුතා කරාද? කොයි කරගන්න පුළුවන් වුණාද? ගැටලු තියෙනවා නම් අහන්න. ඔව් සර්. කරාද පුතා? එතකොට අපි එනවා ප්‍රශ්නාංක 5ට. මේකේ පස්වෙනි ප්‍රශ්නේ අසමානතා 3ක් දීලා තියෙනවා. 3ට අඩුයි, බිඳුවට වඩා y වැඩි, y x ට වඩා අඩු යන අසමානතා 3ම තෘප්ත කරන ලක්ෂ 3ක කණ්ඩාංක ලියන්නද. මෙතනත් හොඳම දේ තමයි අපි මේ අසමානතා 3ටම අයිති ප්‍රදේශය හොයාගමු. මේ වගේ අසමානතා 3ටම අයිති ප්‍රදේශය හොයාගෙන ඊට පස්සේ පුළුවන් අපිට ඒ මත පිහිටන ලක්ෂ 3ක් අපිට හඳුනා ගන්න. ඔන්න බලන්න. අපි එතනට ගියොත් එතනත් මම කාටීසියේ කණ්ඩාංක තලය අඳිනවා මේ විදිහට. බිඳුව අපි ගමු 1 2 3 4 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 1 2 3 4 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. දැන් බලන්න පළවෙනියෙන්ම x ක්‍යාගේ 3ට අඩු ප්‍රදේශය. x ක්‍යාගේ 3ට අඩු ප්‍රදේශය. එතකොට x සමානයි 3 සරල රේඛාව අපි අඳින්න ඕන. හැබැයි ඔබ දන්නවා මේකේ සමාන නැති හින්දා x සමානයි 3 කියන ප්‍රදේශයේ සරල රේඛාව මත පිහිටන ප්‍රදේශයේ සම්බන්ධී අදාළ නොවන නිසා අපිට තියෙන කඩ රේඛාවකින් අඳින්න තියෙන්නේ x සමානයි 3. එතකොට මම මෙහෙම කැඩුණු රේඛාවකින් කඩ රේඛාවකින් මේ x සමානයි 3 අපි අඳිනවා. කඩ රේඛාවකින් ඊට පස්සේ x ගේ අගය 3ට වඩා අඩු ප්‍රදේශය. x ගේ අගය 3ට වඩා අඩු ප්‍රදේශය 3ට අඩු. x ගේ අගය 3ට අඩුයි. ඒ කියන්නේ පුතා මේ පැත්තට අපි අඳුරු කරනවා. 3ට අඩු ප්‍රදේශය. 3යි තිනේ 3ට අඩු ප්‍රදේශය අපි අඳුරු කරනවා. මේ විදියට. ඊළඟට අපි එනවා y සමානයි බිඳුව. දැන් y සමානයි බිඳුව කිව්වහම ඔබ දන්නවා x අක්ෂයේ මත පිහිටන සරල රේඛාව. මේ y සමානයි බිඳුව සරල රේඛාව අපිට කඩ රේඛාවකින් නැන්දා කියලා ඒක ලොකුවට ඉස්මතු වෙන්නේ නැහැ පුතා. මොකද x මත x අක්ෂයේ මතනේ පිහිටන්නේ.
x අක්ෂයේ මත පිහිටන්නේ. ওই විදිහට. මේ තියෙන්නේ y සමානයි බිඳුව සරල රේඛාව. බිඳුවට වඩා වැඩි පැත්ත. බිඳුවට වඩා වැඩි පැත්ත තමයි අපිට ගන්න තියෙන්නේ. බිඳුවට වඩා වැඩි පැත්ත. එතකොට මේ පැත්ත. මේ තමයි බිඳුවට වඩා වැඩි පැත්ත. හරි මේ බිඳුවට වඩා වැඩි පැත්ත. අපි අසමානතා ලිව්වොත් මේ තමයි x ගේ 3ට අඩු, මේ තමයි y ගේ බිඳුවට වැඩි. ඊළඟට y සමානයි x සරල රේඛාව අපි අඳින්න ඕන. y සමානයි x සරල රේඛාව අඳිනවා. එතකොට 1,1 අපි ලක්ෂ 3ක් ගමු. 3,3 ඊට පස්සේ අපි ගමු ඍණ 3,3. ඊට පස්සේ ඒකත් එන්නේ කඩ රේඛාවකින්. කඩ රේඛාවකින්. එතකොට y x ට වඩා අඩු. ඔන්න දැන් අපිට එකපාර අඳුර ගන්න බැයි නම් අපි මේ වගේ අවස්ථාවක් ගන්නවා. y x ට වඩා අඩු. අපි එක පැත්තක් ගමු. මම මේ පැත්තෙන් ගන්නවා. ඔන්න බලන්න මම ගන්නවා ඍණ 3 නෑ. අපි ගමු 1 ඍණ 3 කියන පිහිටීම. මෙතන මම p කියන පිහිටීම ගන්නවා x කණ්ඩාංක 1යි y ඍණ 3යි. එතකොට පුතා ඍණ 3 කියන අගය 1ට වඩා අඩුයි. ඍණ 3 කියන්නේ y x කිය 1x ඒ කියන්නේ y x ට වඩා අඩුයි. ඒ කියන්නේ මේ තියෙන්නේ y x ට වඩා අඩු ප්‍රදේශයේ තමයි මේ පිහිටීම තියෙන්නේ. එහෙනම් මීට අනිත් පැත්ත තමයි එන්නේ. මීට අනිත් පැත්ත. ඒ කියන්නේ එහෙමනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රදේශය තමයි y x ට වඩා වැඩි ප්‍රදේශය වෙන්නේ. මේ y x ට වඩා වැඩි ප්‍රදේශය. y x ට වඩා වැඩි ප්‍රදේශය. අනිත් පැත්ත නේද එන්නේ? ඕනේ y x ට වඩා අඩු ප්‍රදේශයනේ. ඔව් y x ට වඩා අඩු ප්‍රදේශය. ඔයා හරි මේ දුන්නේ. මෙතන හරිනේ මම ඍණ 3 1ට වඩා අඩුයි. ඍණ 3 1ට වඩා අඩුයි y x ට වඩා අඩුයි. මේ පැත්තට. මම බලන් හිටියේ කෝ මේ දුන්නේ කතා කරන්නේ නැත්තේ මොකද කියලා. ඒකයි මම වැරද්දුවේ. මෙන්න මෙහෙම එන්නේ නේ. ඔන්න ඔය පැත්තට. දැන් නිකන් බලි භූතයක් වගේ නේද පේන්නේ. නමුත් අපිට දැන් ගන්න වෙනවා මෙහෙම. මේ තියෙන්නේ y x ට වඩා අඩු. දැන් මේ තුනටම අයිති ප්‍රදේශය දැන් හොයාගමු. තුනටම අයිති ප්‍රදේශය කොහෙද? හරියට බලන්න. තුනටම අයිති ප්‍රදේශය ඔබට පෙනෙයි. අපිට ඒක ඕන අඳුරු කරලා ගන්නත් පුළුවන් මේ කොට්ටු විදියට. මෙන්න මේ ප්‍රදේශයේ නේද ඔය. ඔන්න ඔය ප්‍රදේශය. මේක නේද එන්නේ. තුනටම අයිති ප්‍රදේශය. අසමානතා තුනටම අයිති ප්‍රදේශය. එතකොට අපින් අහනවා තෘප්ත කරන ලක්ෂ 3ක්. තෘප්ත කරන ලක්ෂ 3ක්. කොහොමද ගන්නේ? එකක් අපිට ගන්න පුළුවන් මේ මත පිහිටන එකක් ගන්න බෑ. මෙන්න මේ පිහිටීම අපිට ගන්න පුළුවන්. කවුද? මෙන්න මෙයා. ඒ කියන්නේ x කණ්ඩාංක 2යි y 1යි. ඊට පස්සේ මොකද කරන්නේ? ලක්ෂ 3ක් අපෙන් අහන්නේ. මේ පැත්තට ගියා.
හරි. ඊට පස්සේ මේ පැත්තට මේ පැත්තට. මේක ගන්න පුළුවන් නේ. මෙයාව. මේක එතන කඩිරක් තියෙන නිසා ගන්න බෑ. මෙයා කඩිරන්නේ y බිඳුව. ඒක ගන්න බෑ. කඩිරක්. භාග ගණන් තමයි යන්න වෙන්නේ හිමුනොත් නේ. පූර්ණ සංඛ්‍යාත්මක අවස්ථාවකට යන්න බෑ තව. මෙතනත් බෑ. එවනම් පුතා මේක මෙහෙම වෙනවා. x ඛණ්ඩාංකය දෙකමාර කමා 1 ඊට පස්සේ x ඛණ්ඩාංකය එකමාර කමා 1 කොහොම ගන්න පුළුවන්? එකමාර ඒක දශම වලින් ගන්න පුළුවන්. දශම වලින් ලිව්වොත් 2.5,1 මෙයා 1.5,1 පැහැදිලිද? කඩ රේඛා හින්දා මේ මත පීඩන අවස්ථා ගන්න බෑ. ඒතර අපිට පූර්ණ සංඛ්‍යාත්මක අවස්ථාවක් විදිහට ගන්න තියෙන්නේ 2 විතරයි. 2,1. එතනින් එහාට ගන්න බෑ නේ? අවද දුන්නේ තාවද මේ උත්තර? ඔය විදිහට ගන්න. ගැටලු තියෙනවා නම් අහන්න බලන්න. හරිද? ඔන්න ඔහොම. හරි. දැන් එහෙනම් අපි අසමානතා සම්බන්ධව පාඩම අවසන් නේද? දැන් මට කියන්න අපි යන්න ඕනේ වෘත්ත කෝණවල අභ්‍යාස වලටනේ. වෘත්ත කෝණවල. කොතනින්දද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ? සංදීව් අපි කී ඉඳන්ද බලන්න තියෙන්නේ? මිශ්‍ර අභ්‍යාස. මිශ්‍ර අභ්‍යාසෙද තියෙන්නේ. උදාල හැමෝම සූදානම් වෙන්න. අද දවසේ ඇතුළත අපි එතකොට මේ කොටස් ටික ආවරණය කරාම සෙනසුරාදා ඉඳන් ඔයගලන්ට පේපර්ස් වලට එන්න පුළුවන්. මම ඊට පස්සේ පළවෙනි තක්සේරුව ඇගීම විදිහට අපිට ඒක කරන්න පුළුවන්. මම ඔබට පේපර් එකක් දානවා නියමිත වේලාව අනුව ඒක කරලා ඊට පස්සේ සූදානම් කරගමු නේ. ඊට පස්සේ ඔයගලන්ට ප්‍රශ්න පත්‍ර කීපයක් ඇතුළත් පැවරුමක් දැන් සකස් කරනවා. ඒක මේ මාසේ අන්තිම වෙනකොට ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. ඊට අමතරව ඊට පස්සේ 10 අර ප්‍රැක්ටිස් පේපර්ස් පොතක් තියෙනවා. ඒක මම දාන්න. දැන් ඉතින් පුළුවන් තරම් ගැටලු හදමින් Taman නිවැරදි තක්සේරු කරන එකට යන්න ඕන. කොයි වගේ මට්ටමකද මේ විෂය නිර්දේශය තුල ඉන්නේ කියලා. දැන් ජාතික අධ්‍යාපන ආයතනයෙන් සහ විභාග දෙපාර්තමේන්තුව මූලික වෙලා ඉවල තිබුණු විෂය නිර්දේශය තුල අපි දැන් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරපු හින්දා ඔයගලන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් කියලා තියෙන්නේ ගොඩක් කොටස් අඩු කරලා තියෙනවා. ඉතින් එහෙම ඔයගලන්ට කිසිම ගැටලුවක් නැහැ මේ විෂය තුල. හරි? තියෙන්නේ නැවත නැවත මේ කරුණු කාරණා මතක් කරමින් ගැටලු විසඳීම් කරන එක. අපි එනවා වෘත්ත කෝණ වලට එන්න. වෘත්ත කෝණ මිශ්‍ර අභ්‍යාසය අපිට තියෙන පාඩම 31. මම හිතනවා මම විශ්වාස කරනවා දූල පුතාලා මේ ගැටලු හදලා පිළිතුරු සූදානම් කරගෙන ඉන්නවා ඇති කියලා.
ඒ ඔබේ පැත්තෙන් ඔබ වෙනුවෙන් කරන්න ඕන වගකීම අනිවාර්යයෙන්ම කරන්න, නැත්නම් මේ සාකච්ඡා කරන එක වැඩක් වෙන්නේ නැහැ. අපිට උදව් කරන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතා අගේ සොයන්න කියලා. අගේ සොයන්න කියලා තියෙන්නේ. දී ඇති දත්ත රූප සටහන් වල ලකුණු කර දී ඇති ගැටලු විසඳන්න. ABC වෘත්තයේ කේන්ද්‍රය OV ABO සමානයි. අපි ලකුණු කරමු බලන්න. ABO සමානයි ABO සමානයි OBC. OBC මේ දෙන සමානයි. ඒ කියන්නේ BO සමච්ඡේදකයක්. ABO අංශක 40යි. මෙයා අංශක 40යි. මෙයා අංශක 40යි. එතකොට මෙයාත් අංශක 40 වෙනවානේ. මෙයාත් අංශක 40 වෙනවා. ACO කෝණේ අහන්නේ. ACO මෙන්න මේ කෝණේ. කවුද අපිට උදව් කරන්නේ? හිරුක කතා කරමු. හිරුක පුතා ඉසුලට කතා කරලා ඉසුල විස්තර කරන්න පුළුවන් වෙයිද? ඉසුල සේමිත සර් ඔව් කියන්න පුතා. කවුද? දනුලද? නෑ සර් විවිඳු ඔව් සර් ඕකේ OB සමානයි OC වෘත්තයේ අරයන් නිසා අනිවාර්යෙන් එකම වෘත්තයේ අරයන් ඒ නිසා සර් OC B සමානයි මේ අංශක 40යි. මෙයත් අංශක 40යි. යොදාගත් ජ්‍යාමිතික ප්‍රමේය සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයනේ. ත්‍රිකෝණයක පාද දෙකකට පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. හරි. සර් එතකොට 180න් 80ක් අඩු කරාම 100යි. ඒ කියන්නේ ඔයා මේ කෝණය තමයි දැන් හොයන්න හදන්නේ නේ? ඔව් BOC වෙන්නේ අංශක 180න් 40 ඒවා දෙකක් අඩු කර 80යි. එතකොට 100යි. එතන යොදාගත්තා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයිකේ අංශක 180 කියන ප්‍රමේය. ඔව් සර් BOC අංශක 100යි නිසා ඒක දෙකට බෙදුවම BAC අංශක 50 වෙනවා. මෙයා 100 බෙදීම 2 ඔව් අංශක 50යි. එතන යොදාගත්ත ජ්‍යාමිතික ප්‍රමේය කියන්න බලන්න. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එම ඡාපය හැර වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක් වේ. ඒ ප්‍රමේය පුතේ සමහර වෙලාවට විභාගෙ ලියන්න එනවා. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එම ඡාපය හැර වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක් වේ. හරි. සර් එතකොට 180න් සර් අඩු කරනවා ACB හොයන්න මේ කෝණයයි මෙයයි 50යි එකතු කරලා 180න් අඩු කරනවා. 50 එකතු කිරීම 40යි 40යි 80යි මෙතන 40යි. ඔය ටිකනේ. එතකොට ඔයා මේ ගන්න ABC ත්‍රිකෝණය තමයි සලකන්නේ. ABC ත්‍රිකෝණය. එතකොට 180න් අඩු වෙනවා 8යි 5යි 13යි 13යි 4යි 170ක් නේ. සර් අංශක 10යි. අංශක 10යි උත්තරේ. ඔබේ උත්තරය ACO අංශක 10යි. very good පුතා. ඔන්න ඔහොමයි. බලන්න ඊට වෙනස් විදියකට හදලා තිනව නම් ඉදිරිපත් කරන්න.
හරි? යමු අපි දෙවෙනි ගැටලුවට. දෙවෙනි ගැටලුවේ කියනවා ABCD වෘත්තයේ විස්කම්භය BD. මෙයා විස්කම්භය. BC සමානයි CD. මේ දෙන්න සමානයි. ACB කෝණය අංශක 35ක් නම් මෙයා අංශක 35යි. නම් ABC කෝණයේ අගේ අහන්නේ. මෙන්න මෙයාගේ අගේ අහන්නේ. මෙයාගේ අගේ. කවුද ඒකට අපිට උදව් කරන්නේ? ඉදිරිපත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබට පෞරුෂය තියෙන්න ඕන පුතේ. අර රිවිඳු ඉදිරිපත් වුණා වගේ ඔබටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔව්. චන්දිව් කොහොමද ආරම්භය ගන්නෙ? එතන සර් BCD එනවා අංශක 90ක් අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ. අනිවාර්යයෙන්. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ හින්දා අනිවාර්යයෙන්ම මෙතන විස්කම්භයේ හින්දා මෙයා 90යි. හරි. ඒ හින්දා සර් ACD එනවා අංශක 55ක්. එතකොට මෙයාව හොයා ගන්නවා අපි ACD 90න් 35ක් අපි අඩු කරනවා අංශක 55යි. හරි. ඔව් සර්. එතකොට සර් අතන පාද දෙක සමාන හින්දා ඒ ත්‍රිකෝණයේ ඊට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. මේ කෝණයට මේ කෝණය සමානයි. ඕ එතකොට සර් ඒ කෝණය 45 වෙනවා 180න් 90 අඩු කරලා දෙකෙන් බෙදුවාම. 180න් 90ක් අඩු කරලා දෙකෙන් බෙදනවා කියන්නේ අංශක 45ක් වෙනවා මේ කෝණේ. මෙයත් 45යි. අහන්නේ ABC කෝණය. ඔව් සර්. එතකොට සර් BAC අංශක 45 වෙනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ හින්දා මේ 45 නම් මෙයත් 45 වෙනවා. ඔව්. වර්ස 180න් අර 45 අන්න හරි. 180න් අපි සලකන්නේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය 180න් අපි 45යි 35යි අපි එකතු කරනවා. අඩු කරනවා. ඒතකොට 180න් අඩු වෙනවා 80ක්. 40යි 70යි 80ක්. ඒ කියන්නේ පුතා අංශක 100යි නේ. අංශක 100යි. ජ්‍යාමිතික ප්‍රමේයන් කීයක් චන්දිව් මේකේ පාවිච්චි වුණාද? අර්ධ වෘත්තයේ කෝණ ආවා. එකම වෘත්ත ඛණ්ඩයේ ත්‍රිකෝණ ආවා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි කිය අංශක 180ක් බව භාවිතා වුණානේ. සමදිපාත ත්‍රිකෝණ. සමදිපාත ත්‍රිකෝණයත් භාවිතා වුණා. ඔව්. ඒ අනුව මේකේ අන්තර්ගත වුණා ජ්‍යාමිතික ප්‍රමේයන් 4ක් නේ. ජ්‍යාමිතික ප්‍රමේයන් 4ක්. ඔන්න ඔහොමයි. හරි. ඒ තමයි ප්‍රශ්නාංක 2ට උත්තරේ. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න, වෙනත් විදිහකට හදලා තියෙනවා නම් ඉදිරිපත් වෙන්න. So okay ABD 55 කියලා ගන්න පුළුවන් නේද එකපාර. හරි පුතා. ABD 55 කියලා. AB D 55 කියලා. ABD මෙයාව. ඔව් සර්. ඔව් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඔයා කියන්නේ මෙතන 55යි මෙයා 45යි අරගෙන ගන්නත් තිබුණා නේ. ඔව් ඔව් ඔව්. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ පැත්තට ගන්නත් පුළුවන් නේ. මෙතනින් ඒකත් හරි. එතකොට ත්‍රිකෝණේ කෝණයි කියට යන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට.
දී ඇති ABCD වෘත්තයේ කේන්ද්‍රය O වෙනවා. දී ඇති ABCD වෘත්තයේ කේන්ද්‍රය O වේ. BC සමාන්තරයි OD. ABC අගේ අංශක 60යි. මෙයා 60යි. ඔබෙන් අහන්නේ BCD කෝණය අගේ මෙන්න මේ කෝණය අගේ. කවුද අපිට ඉදිරිපත් වෙන්නේ මේක විසඳන්න. ඉසුල අත උස්සනවා. ඔව් ඉසුල පුතා ඔබට අවස්ථාව. සර් ඔව් පුතා. ABC ABC අංශක 60යි. ABC සමාන වෙනවා DOA වලට අනුරූප කෝණ. අනිවාර්යෙන් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් අනුරූප කෝණ අගයෙන් සමාන වෙනවා. එහෙනම් මෙතන පුතා අංශක 60යි. හරි. ඊට පස්සේ සර් එතන ඒකාන්තර DOA සමාන වෙනවා CDO වලට ඒකාන්තර කෝණයක් තියෙනවා. ඒකාන්තර කෝණය. කාටද සමාන වෙන්නේ? DOA එක සර් CDO DOA සමාන වෙනවා CDO. CDO. ඔයා කියන්නේ මෙයාද? ඔව් සර්. එතන ඉසුල සමාන්තර බව දීලා නැහැ නේද මේ දෙන්න? මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා නැහැ නේද පුතා? ABDC සමාන්තරයි කියලා. දැන් සමාන්තර වුණොත් විතරයි ඒකාන්තර කෝණ අගෙන් සමාන වෙන්නේ. මෙතන DOCB සමාන්තරයි ABDC සමාන්තරයි කියලා දීලා නැහැ නේද පුතා? නෑ සර්. නේද? ඒත් අපිට යාම 60 කියලා ගන්න බැරි වෙයි. එතකොට මොකද කරන්නේ? මේ කෝණේ තමයි හොයන්න තියෙන්නේ. අපිට මෙහෙම ගන්න බැරි වෙයිද? මේ ඡාපේ තියෙනවනේ මේ වෘත්ත ඡාපය. ඒත් හැබැයි අපිට O කියලා O කේන්ද්‍රය කියලා දීලා තියෙනවා. ඉසුල O කේන්ද්‍රය. හරි? එතකොට මේ වෘත්ත ඡාපය මෙයා අපි x කියලා හිතමුකෝ. දන්නේ නැහැනේ යාව. එතකොට වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය. එතකොට වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත හදනවා කියන්නේ පුතා මේ කෝණයනේ. මෙන්න මේ කෝණය. ඒ හැදෙන්නේ පරාවර්ත කෝණය. මේ කෝණය හරි. මේ කෝණයනේ හැදෙන්නේ. වෘත්තයේ ඉතිරි කොටස මත හදන කෝණය තමයි මෙයා. මෙයා x නම් පුතේ මෙයා කීයක් වෙනවද එතකොට? 2x වෙනවනේ. මේ මුළු කෝණයම 2x වෙනවා. මෙයා වගේ දෙගුණයක්. එතකොට O කියන්නේ කේන්ද්‍රයේ හින්දා මේ කෝණය මම මේ අඳුරු කරන කෝණය අංශක 180යි නේ විස්කම්භයේ හින්දා 180. ඒ කියන්නේ 2x සමාන වෙනවා 180 එකතු කිරීම 60ට. මෙතන ඉඳන් මෙතනට. ඒ කියන්නේ 240යි. නෑ දෙකෙන් බෙදෙන්නේ ඔව් දෙකෙන් බෙදෙන්න ඕන මේ මුළු කෝණෙම තමයි පුතා 2x. තේරුණාද ඉසුල? මෙන්න මේ මුළු කෝණෙම තමයි 2x වෙන්නේ. වෘත්ත ඡාපයේ මේ මහා වෘත්ත ඡාපයක්නේ. ඒතකොට එයා කේන්ද්‍රය මත හදන්නේ පරාවර්ත කෝණයක්. වෘත්තයේ ඉතිරි කොටස මත හදන්නේ x. එයා වගේ මෙයා දෙගුණයක්. ඒතකොට මේ මුළු කෝණයම 240යි.
එතකොට x හොයන්න අපි 240 බෙදනවා පුතා කීයෙන්ද? දෙකෙන්. දෙකෙන්. 120යි. Answer is අංශක 120යි. අනිත් අයට ආවද උත්තරේ? කොහමද කතා කරන්න? ඒ විදිහටද හිතුවේ දැක්කේ? අරකිස අර 240 ගත්තේ මේ මිත්‍ර කෝණ වලින් 120 අරගෙන ලක්ෂයක් වටාංශ කෝණයික 360න් අඩු කරලාද? ඔව් සර්. ඒත් වැරදි නෑ. මෙතන 60යි නම් මෙයා 120යි. 360න් 120 අඩු කරාම 240 එනවා. ඒත් හරි. ඒත් හරි. වෙනත් විදිහට තව දැක්කොත් සර් ඔව් ඔතන OD BC සමානයි නේද? කොයි දෙන්නද සමාන? OD BC OD BC කොයිද සමානයි කියලා දීලා තියෙන්නේ? OD කියන්නේ අරයක් නේ. OD කියන්නේ අරයා. ඔයා කියන්නේ OD OBද? නෑ සර් OD BC. ඔව්. කොහොමද සමාන වෙන්නේ? BC අරයක් කියලා කොහොමද ගන්න? ඒක ගන්න පුළුවන් මෙහෙම. පොඩි නිර්මාණයක් කරන්න ඕන. මොකද්ද නිර්මාණය? මේ OC යා කරන්න. OC යා කරොත් OB OC සමානයි. හරි? එතකොට මෙයා 60 නම් මෙයාත් 60යි. එතකොට මෙයා 60යි මෙයා 60යි නම් මෙයාත් 60යි. එතකොට මෙයා සමපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මෙයා සමානයි. මෙයාත් අරය. එතකොට මෙයා සමානයි. නේද? එතකොට අපි මේ ටික හොයාගන්නේ කොහොමද? මෙයා 60යි මෙයාත් 60යි. එතකොට මෙයා 60යි මෙයා 60යි නම් මෙයාත් 60යි. මෙයා 60යි නම් 180න් 60ක් අඩු කරලා දෙකෙන් බෙදනවා. එතකොට මෙයා 60යි. 60යි 120යි. එහෙම ගන්න පුළුවන්. ඒකද අදහස් කරේ පුතා. ඒක තේරුණාද? මෙතනින් යා කරාම මේක සමපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මෙයා 60යි. එතකොට මෙතන 180 මෙතන 60 හින්දා අනුරූප කෝණ වලින් මෙයා 60 ගත්තා. එතකොට මෙයා මෙතන 60 හින්දා මෙයාත් 60 වෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් මේ දෙන්නත් 60 වෙනවනේ. ඒ විදිහට ගන්නත් පුළුවන්. ඒකත් හරි. තව වෙනස් ක්‍රම. හරිනේ. අපි එනවා හතරවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 තියෙනවා මේ විදිහට. බව පෙන්වන්න තියෙන්නේ. ඊටු ගණන් තුනම බව පෙන්වන්න තියෙන අපිට බෝඩ් එකට යන්න වෙයි වගේ. අපි ඉස්සෙල්ලා මේ බෝඩ් එකට යමු. බෝඩ් එක ගමු ඉස්සෙල්ලා. වයිට් බෝඩ් එක.
ඔව්. දරුවනි අපි බලමු විශිෂ්ට අභ්‍යාසයේ 4 වෙනි ගැටලුව. 4 නෙමෙයි 3 ඔව්නේ 4 වෙනි ගැටලුව. ඔන්න බලන්න. ABC වෘත්තයේ මෙතන A B C වෘත්තයේ BC CX වනසේ AC X දක්වා දික් කර ඇත. AOB අපි පෙන්වන්න ඕන AOB කෝණය සමානයි 4ක් CBX බව. ඔක තමයි කරන්නේ. AOB සමානයි 4ක් CBX බව පෙන්වන්න තියෙනවා. අපි කොහොමද පටන් ගන්නේ? මේක අංශක x කියලා ගත්තොත් CBX කියන එක අපි අංශක x කියලා ගන්නවා. සමදිපාදෙහිඳ මෙයත් x වෙනවා. එතකොට මේ කෝණය එනවා අංශක 180 අඩු කිරීම 2x. එතකොට මේ කෝණය එනවා 2x. මෙයා එනවා එතකොට 4x. තේරෙනවද මම ගත්ත විදිය? මේ කෝණය මම එතන කොහොමද මම ගැටලුවට පිවිසුනේ? මම මෙතනින් අල්ලගත්තේ වැඩේ. මෙයා වගේ 4 ගුණයක් බවනේ AOB බව පෙන්වන්න තියෙන්නේ. එතකොට මම මෙයාව x කියලා ගත්තා අගේ. සමදිපාදයෙන්ද මෙයා x වුණා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයිකේ අංශක 180 ඉඳ 180 අඩු කිරීම 2x වුණා මෙතන. සරල රේඛාව මත පීඩන බද්ධ කෝණ පරිපූර්ණකේ ඉඳ මෙයා 2x වෙනවා. මොකද 180 අඩු වෙනවා. වෘත්ත ඡාපිකයෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණයේ වෘත්තයේ ත්‍රිකොණස මත ආපාදිත කෝණයේ මෙන් දෙගුණයක් වන හින්දා මෙතන 4x වෙනවා. ඒ කියන්නේ මෙයා වගේ 4 ගුණයක්. මොකද ඔයගොල්ලන්ගේ අදහස්? ACB 2x කියලා ගත්ත ගමන්ද? මෙයාද? ACB ACB 2x කියලා ගත්තේද? ඇයි මෙතන කියනවනේ දුල්නෙත් AC x දක්වා දික් කරනවා කියලා. AC x දක්වා දික් කරනවා කියන්නේ ACX සරල රේඛාවක් කියන එකනේ. එතකොට සරල රේඛාවක් මත පීඩන බද්ධ කෝණ පරිපූර්ණකයිනේ. එතකොට 180න් අපි අඩු කරනවා මේ කියන 180 අඩු කිරීම 2x. එතකොට පුතා 180 ඍණ 180 ඍණයි ඍණයි ධන 2x. එතකොට මේ 180ට 180 ඉවත් වෙනවා. එතකොට මෙයා 2x වෙනවා. තේරුණාද? හරි. කොහමද අනිත් දුවල පුතාලා කරේ එහෙමද? හරියට
සර් ඇහෙන්නේ සර් මයික් මියුට් කළා සර් තාම මයික් මියුට් කළා සර් සර්ගේ මයික් එක මියුට් වෙලා. සර්ගේ මයික් එක මියුට් වෙලා මෙතන CBX සමානයි මෙතන CBX අපි x කියලා ගන්නවා. එතකොට දැන් මේක ඉදිරිපත් කරන විදිය තමයි අපි කරන්න හදාන්නේ. එතකොට BCX ත්‍රිකෝණේ CBX සමානයි CX බීට. එතකොට මේ BC CX සමාන හින්දා තමයි මේ කෝණ දෙක සමාන වෙන්නේ. එතකොට අපි කියනවා පුතා එම නිසා BCX කෝණ ඒක තමයි නේ BCX සමානයි BCX සමානයි එතකොට අංශක 180න් අපි අඩු කරනවා x ඒව දෙකක් නේ x එකතු කිරීම x ඒ කියන්නේ 180 අඩු කිරීම 2x මේකට හේතුව අපි ලියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180කි කියන කාරණාව. ඔන්න අපි එතනට ආවා. ඊට පස්සේ අපි කියනවා තවද ACX සරල රේඛාවක් නිසා අපි අන්න ගන්නවා පුතේ ACB කියන කෝණය සමානයි අංශක 180 අඩු කිරීම 180 අඩු කිරීම 2x කියලා. ඒක අපිට ඕන නම් දෙවනුව ලියන්න පුළුවන් මෙහෙම. ඒ 180 අඩු කිරීම BCX කියලා ලියමු දැනට. BCX. එතකොට එනවා 180 ඔය ටික කන්නත් හිතීම කමන්නේ. අඩු කිරීම BCX කියන්නේ එතකොට 180 අඩු කිරීම 2x.
එතකොට මෙතන එනවා 180 අඩු කිරීම 180 එකතු කිරීම 2x. 180ට 180 ඉවත් වුණා මෙතන 2x. අන්න එනවා ACB. ඔතනට ආවා. හැබැයි මෙතන අපි දැන් එතන අමුතුවෙන් හේතුව ලියන්න ඕනේ ACX සරල රේඛාවක් නිසා කියලා අපි කියලා තියෙනවා. එතකොට ආයි සරල රේඛාව මත පිටන බද්ධ කොන පරිපූර්ණකයි කියලා කියන්න අවශ්‍ය නැහැ. මෙතන ඒක දාන්න මොකද මේක ගණිතයට අදාළ ගුරුතුමෙක් ගුරුතුමියක් නේ බලන්නේ. දැන් මෙතන සරල රේඛාවක් නිසා කිව්වහම අපිට 180 අඩු කිරීම BCX ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා එම නිසා ACB දැන් 2x නේ. එම නිසා අපි කියනවා AOB සමානයි දෙගුණයක් ACB. ACB. එතකොට දෙගුණයක් ACB කිව්වහම මෙතන ACB වෙනුවට 2x අපි යොදනවා. මට ඊට මදින්න මෙතනට ගන්නවා. එතකොට AOB සමානයි 4x. මෙතනට අපි හේතුව ලියන්න ඕන. මෙතන හේතුව වෙන්නේ එතකොට වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. ඊට පස්සේ අපි මෙතනට එනවා 4x x වෙනුවට කාවද අපි x වෙනුවට ගන්නවා CBX. එහෙනම් AOB සමානයි 4යි CBX වේ. ඔන්න ඔහොමයි කතාව. පැහැදිලි? හරිද? AOB සමානයි CBX වගේ 4 ගුණයක්. කාට හරි ගැටලුවක් තියෙනවද? පැහැදිලිද? හරි. එතන අපි බීජ ගණිතේ උදව් කරගන්න එක හරි වටිනව නේද? බලන්න. බීජ ගණිතේ අපි අඥාතයක් යොදාගෙන ගත්ත. දැන් මම මේ ගැටලුවට පිවිසුණු විදිය දැක්කනේ. මම මෙතනින් ගත්තේ මෙයා x කියලා ගත්තේ. එතකොට අපිට ඒක 4 ගුණයක් බව පෙන්වන්න පහසු වුණා. නේ? අපි යමු පුතා. එහෙනම් ඕගොල්ලෝ ලියා ගන්න වෙලාව ඕනද තව? ලියලා ඉවරද? ඔව්. එහෙනම් මම යනවා පස්වෙනි ගැටලුවට. අපි බලමු පස්වෙනි එක. පස්වෙනි එක කියන්නේ මෙහෙමයි. ඒක දීලා තියෙනවා මෙහෙම වෘත්තයක්. මෙතන ADB ඊට පස්සේ ACB මේ දෙන්න සමානයි. AB හා D ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. AD සමානයි BC වේ. අපි ඔප්පු කරන්න කියන්නේ DB සමානයි CA බව. DB සමානයි CA බව තමයි ඔප්පු කරන්න කියන්නේ. කවුද අපිට මේකට උදව් කරන්නේ? දුල්නෙත් අත උස්සනවා. ඔව්. කියන්න පුතා.
සර් ඔව්. සර් ඕකේ ADB කෝණයයි ACB කෝණයයි සමාන වෙනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා. මේ දෙන්න සමානයි. හරි. D එන්නේ මට. DBAC ඡේදනය වෙන ලක්ෂය O කියලා ගන්න ඕනේ. ඔයා මෙතන ඕ කියලා ගත්තා. ඊට පස්සේ DOA සමානයි COB ඒකට ප්‍රතිමුඛ හේතුව කෝණ. ප්‍රතිමුඛ කෝණ. එම නිසා ADO ත්‍රිකෝණය සහ OCB ත්‍රිකෝණය අංග සම වේ. හේතුව කෝකෝපා. අවස්ථාව කෝණයයි කෝණයයි පාදයයි. ඔව්. AO සමානයි OB අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද. AO සමානයි OB. OB මෙයාට මෙයා සමානයි. හරි. ඊට පස්සේ DO සමානයි OC. DO සමානයි OC. හරි. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ වලින් AO එකතු කිරීම OC සමානයි OB එකතු කිරීම OD කියලා අරගෙන අනිවාර්යයෙන්. එම නිසා AC සමානයි DB. ඔව්. ඔයා මේක අංග සාමයට යන්න ඕන කියලා තීරණය කළේ කොහොමද? දක්ක ලකුණු කරාම ත්‍රිකෝණ දෙක දැක්කම දැනුණා. ඒ දෙක අංග හැඟුණා. සම වුණොත් සමාන වෙනවා කියලා ඕ. අනිවාර්යයෙන්ම අපිට දැන් මෙතන DBAC සම්බන්ධව කෝණ මූලික කරගෙන දැන් එහෙම වෙන්න නම් ඉතින් සමදිපාත ත්‍රිකෝණයකට යන්න ඕන. ඒ එහෙම සම්බන්ධ වීමක් කොහෙත්ම මේකට ගැලපෙන්නේ නැහනේ. අනිවාර්යයෙන්ම ත්‍රිකෝණාංග සාමයකටම තමයි යන්න ඕනි කියන හැඟීම එන්න ඕන නේද? ඒක දැනුම ඔබට ඒක තමයි ප්‍රැක්ටිස් එක. අපි මේක ඉදිරිපත් කරමු එවනම්. ඔන්න සාධනය මේ විදිහට ඔබ ලියලා තියෙන මේ හා සමාන වෙන්න ඕන. අපි මුලින්ම ත්‍රිකෝණ දෙක සඳහන් කරනවා. ඒ තමයි ADO ත්‍රිකෝණයේ සහ OCB ත්‍රිකෝණයේ අපි කියනවා AD සමානයි BC. ඒ තමයි දත්තය. ඊට පස්සේ අපි කියනවා ADO කෝණය සමානයි OCB කෝණය. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඊට පස්සේ අපි කියනවා DOA සමානයි COB ප්‍රතිමුඛ කෝණ. එම නිසා අපි කියනවා ADO ත්‍රිකෝණය අංග සමයි OCB ත්‍රිකෝණය වේ. ඒකට අවස්ථාව අපි කියනවා කෝණයයි පාදයයි. ඊට පස්සේ අපි කියනවා එම නිසා AO සමානයි OB අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ඊට පස්සේ DO සමානයි OC එම නිසා අපි ගන්නවා AO ධන මේ දෙක මාරු කරගත්තා නම් අපිට වාසීනේ. මේ දෙක මාරු කරගමු. OC සමානයි OD. ඊට පස්සේ අපි ගන්නවා AO ධන OC OB ධන OD. සමාන රාශීන් එකතු කළ විට ලැබෙන රාශි සමානයි. ප්‍රත්‍යක්ෂ AO OC එකතු වුණාම හැදෙන්නේ AC.
ඊට පස්සේ OB OD එකතු වුණාම හැදෙන්නේ BD නැත්නම් DB වේ. අන්න හරි. ඔය විදිහට එයි. සර් සන්දිව් ඔව් සර් ඕකේ සර් ඔය ඕ කියලා ලකුණු කරන එක පෙන්වන්න ඕනේද ලියලා? ඕ මෙතන ඕද ඔව් සර්. එතකොට එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? නෑ සර් කියන්නේ ඕක මේ කියන්නේ නිර්මාණයක් කියලා ලියන්න ඕනේද? ලියන්න ඕනද කියලා. ඔයා කියන්නේ මෙතන අපි ඕ ගත්ත හින්දා නේද? මේක දීලා නැහැ නේ. ඔව් 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 ඔව්. ඔව් පුතේ. ඒක කියන්න ඕන. මොකද මෙතන අපිනේ ඕ ගත්තේ. ඒක අපි ලියන්න ඕන නිර්මාණයක් නෙවෙයි ඒක. නිර්මාණයක් නෙවෙයි අපි මෙතන ලියන්න ඕන මේ AC හා DB රේඛා ඕහිදී ඡේදනය වන ලෙස සලකමු කියලා. නේ? ඒක අපි මෙතන සාධනයේදී අපි ගන්න. අපි සාධනයේදී ලියනවා මෙතනට AC සහ DB රේඛා ඕහිදී ඡේදනය වේයයි සලකමු. ඡේදනය වේයයි සලකමු කියලා. හරි? ඒක ඔයා මතක් කරපේක හොඳයි. මොකද අපිනේ ඕ දාගත්තේ. ඒකයි. ඔව්. අපි ඊළඟ ගැටලුවට එමු. අපි යමු ඊළඟ එකට. ඊළඟ ගැටලුව තමයි පස්වෙනි එක අනේ 6 අන්තිම එකනේ. මේකේ තියෙනවා PQ ඕකේන්ද්‍රය වන වෘත්තයේ විස්කම්භයක් කියලා. ඊට පස්සේ QR OS සමාන්තරයි කියලා කියනවා. අපිට කියනවා SRSP සමාන බව පෙන්වන්න කියලා. SRSP මම රූපය මෙතනට ගන්නම්. එතකොට
මේ විදියට මෙතන P O Q මෙතන S R PQ යනු O කේන්ද්‍රය වන වෘත්තයේ විස්කම්භයක් ඒක හරි ඊට පස්සේ QR OS සමාන්තරයි මේ දෙන්න SR සමානයි SP බව පෙන්වන්නේ SR SP බව පෙන්වන්නේ SR SP බව පෙන්වන්න තියෙන්නේ කවුද අපිට උදව් කරන්නේ කෝ දුවලා කෝ කතා කරන්න ඉන්දීවරි කෝ කතා කරන්න ගණන් හදලා නැද්ද සවින්දි සිලුනි නිසලි සෙව්මිනි කෝ ගණන් හදලා නැහැ වගේනේ සමාධි තුරුණු පැහැදිලි කරන්න බලන්න තුරුණු කොහොමද මේක අපි ගත්තේ SR SP සමාන බව කැමති කෙනෙක්ට අවස්ථාව තියෙනවා දුල්නේ තමයි අතුල්සගෙන ඉන්නේ ඔහු කියන්න බලන්න ඒකේ ත්‍රිකෝණාංග සාමයක්කයන් ත්‍රිකෝණාංග සාමයකට ගියාද අපිට මෙහෙම ටාගට් එකක් ගන්න බැරි වෙයිද මේ කෝණ x කියලා ගත්තොත් මෙයත් x කියලා පෙන්න ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ නේද SRSP සමාන වෙනවනේ සමදිපාත කෝණ වලින් මෙයා x නම් බැරි වේද මෙයාව x කියලා පෙන්නන්න පුළුවන් නේ කොහොමද පෙන්නන්නේ මම ගත්තේ සර් SPO y කියලා SPO SOP SOPY කියලා ගත්තේ එතන y කියලා ගත්තේ ඔයා මෙතන කේන්ද්‍රෙන් මත ආපාදිත කෝණය නේද ඒක 2y කියලා ගත්තනම් ඔයාලට මෙතන y එනවනේ ඔව් සර් ඒක 2y කියලා ගත්තොත් ලේසි 2y කියලා ගත්තොත් ලේසි ඒක අපි දැන් මෙහෙම ගියොත් මෙයා x නම් මෙයා 2x නේ ඔව් සර් හරි ඊට පස්සේ සර් ඔතන සර් POI SOI සමාන වෙනවා එකම වෘත්තයේ ආරයන් හින්දා PO SO සමාන වෙනවා එකම වෘත්තයේ ආරයන් ඔව් ඊට පස්සේ SPO හොයාගෙන SPO කෝණය මෙන්න මෙයාව SPO හොයාගන්න පුළුවන් SPO සමාන වෙනවා අංශක 180න් 2x අඩු කරලා ඒ එන කෝණය අපි දෙකෙන් බෙදනවා නේ ඒ කියන්නේ 90 අඩු කිරීම x මෙයා ඔව් සර් ඊට පස්සේ ඔතන සර් මේ ඡේදන ලක්ෂ්‍ය ලකුණු කර මෙයාව ඔව් සර් මෙතන ලකුණු කරගත්තා අපි ගමු PQRST කියලා ගමු ඔව් එතන සර් TPO ඊට පස්සේ හොයාගත්තා TPO කොහොමද ගත්තේ එතන සර් PI
PRQ අර්ධ වෘත්තයේ කෝණ හින්දා 90ක් වෙනවා. මෙයා 90යි. එතකොට සර් අනුරූප කෝණ වලින් මෙයා 2x ඉඳ මෙයා 2x. ඔව් සර් එතන එතකොට 90 මේ ගන්න කෝණය අපිට ගන්න පුළුවන් මෙයාව 180 90 අඩු කිරීම 2x. ඔව් ඊට පස්සේ මේ සම්පූර්ණ කෝණය 90 අඩු කිරීම x නේ. එතකොට 90 අඩු කිරීම x කින් අඩු කරනවා 90 අඩු කිරීම 2x. එතකොට එනවා 90 අඩු කිරීම x අඩු කිරීම 90 එකතු කිරීම 2x. 90ට 90 ඉවත් වෙනවා 2x කින් x අඩු වුනහම x. මෙයා x වෙනවා. මෙයාත් x. ඒවනම් SRP SP සමානයි. දුල්නෙත් කොහොමද ගත්තේ? ඒක සර් PRQ අංශක 90ක් වෙනවනේ. පොඩ්ඩක් ඉන්න මම රූපය අඳිනකන්. අනිත් අයට තේරුම් නැත්නම් කියන්න ඉස්සලා අපි ගත්ත විදිය කවුරුවත් පුතේ ලැජ්ජ බයට කටවහගෙන ඉන්න එපා. ඉගෙන ගන්නකොට ලැජ්ජ බය විසික් කරලා දාන්න. ඉගෙන ගන්න ළමයින්ට ලැජ්ජ බය අවශ්‍ය නැහැ. ලැජ්ජ බය ඕන තැන් තියෙනවා. නමුත් ඉගෙන ගන්නකොට Taman දන්නේ නැති දෙයක්, තේරෙන්නේ නැති දෙයක් අහලා විසඳ ගන්න ඕන. ඔව්. මේ දෙන්න සමාන්තරයි. කියන්න බලන්න. එතකොට සර් PRQ අංශක 90ක් වෙනවා අර්ධ වෘත්තයේ කෝණ නිසා. එයා 90යි. හරි. ඊට පස්සේ සර් STR අංශක 90ක් වෙනවා සමාන්තර ඒකාන්තර කෝණ නිසා. SP STR අර ඡේදන ලක්ෂ්‍ය සර් T කියලා දාගන්නවා. මෙයා STR එයා 90ක් වෙනවා ඒකාන්තර කෝණ. හරි. එතකොට සර් RTO අංශක 90ක් වෙනවා බද්ධ කෝණ නිසා. RTO ඔමයත් 90යි. හරි. එතකොට සර් අපරාධින ඔයා එතනට 90 ගත්තේ මිත්‍ර කෝණ පරිපූර්ණකයි කියලා ගන්න පුළුවන්. කමන්නේ. එතකොට සර් ඕකේ PR කියන්නේ ජායක් නේ. එතකොට සර් O කියන්නේ කේන්ද්‍රය. එතකොට ජායේ මේ දෙපැත්ත සමාන වෙනවා. ඔව්. මේ ටිකොඩ දෙක අංග සම කරා ඔයා. ඔව් සර්. පොදු පාදයයි පාදයයි කෝණයයි පාදයයි නේ. ඔව් සර්. හොඳයි. very good. එතකොට මේ දෙන්න සමාන වෙනවා නේ. එතනින් ගන්නත් පුළුවන්. නේද චන්දිය? මෙතන නේ මෙතන දැන් මෙයා 90යි මිත්‍ර කෝණ පරිපූර්ණකින්ද මෙයා 90යි මෙයා ජාය කේන්ද්‍රේ ඉඳන් ජායට ලම්බකේ වෙනවා ජාය සමච්ඡේදනය වෙනවා ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. ඒතර වෘත්ත කෝණ ඕනෙම නැහැ. අර්ධ වෘත්තේ කෝණේ විතරයි ඕනේ වෙන්නේ නේ. බොහොම හොඳයි. තව විදිහකට හදපු අය ඉන්නවනම් සාකච්ඡා කරමු අපි. කතා කරන්න. ඉසුල කොහොමද හැදුවද පුතා? මේ කොයි ක්‍රමයකටද හැදුවේ? ඉසලි ගණන් හැදුවේ නැද්ද? කොහොමද හැදුවේ මේක? අංග සාමයේ මේ විදියට. ඔව්නේ. අපි දැන් ලියන විදිය තමයි බලන්න ඕනේ. අපිට අංග සාමයේ මේකට යමුනේ. මෙතනට ගියොත් අරකට වඩා පියවර ගන්න ටිකක් අඩුයි වගේනේ. නේද චන්දියු? අපි මේකට යමු. කොහොමද බලමු අපි ලියමු.
එතකොට අපිට එනවා අපි ලියමු සාධනය T කියන එක නම් මුලින්ම හඳුන්වන්න වෙනවනේ රූපයේ PR සහ SO T හිදී ඡේදනයේ වේයයි සලකමු. ඡේදනය වේ නැත්නම් මෙහෙම ගමු. PR SO ඡේදනය වන ලක්ෂ්‍ය T ලෙස ගනිමු. ඒකයි එහෙමයි ලියවෙන්න ඕනේ. අපි නෙමෙයි ඡේදනය කරන්නේ. PR SO ඡේදනය වන ලක්ෂ්‍ය T ලෙස ගනිමු. ඊට පස්සේ අපි ගමු PRQ සමානයි අංශක 90යි අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ. එම නිසා OTR සමානයි 180 අඩු කිරීම 90 අංශක 90යි. හේතුව සර් ඔතන සර් මේ ඒකාන්තර කෝණයෙන් ගන්න පුළුවන් නේද එකපාරම? ඔව් මේ මෙතන 90 බව නේද? ඔව් මෙතන මේ 90ට වඩා මේකනේ අපිට ඕනේ නේ. ඒකාන්තර කෝණයෙන් අපිට ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕනේ ඉතින්. ඔව් පුතා කිව්වා හරි. මෙතන 90ට වඩා අපිට එතන 90 තමයි ඕනේ. ආයි මේ 90 ඕනේ නෑ එතකොට. එතකොට අපිට එන්නේ STR. බොහොම හොඳයි. STR සමානයි අංශක 90යි. 90ට ඉස්සලා මෙහෙම ලියමු. STR සමානයි TRQ සමානයි 90යි. හේතුව සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. ඊට පස්සේ තවද අපිට කියන්න පුළුවන් PTR සරල රේඛාවක් නිසා අපිට STP සමානයි අංශක 180 අඩු කිරීම 90. ඒ කියන්නේ අංශක 90යි. ඒ සරල රේඛාව මත පීඩන බද්ධ කෝණ හින්දා. දැන් අපි කියනවා STP ත්‍රිකෝණය අනේ තවත් අපිට මෙතන මේක කියන්න ඕනනේ. තවද PT සමානයි TR. අපිට මේ 90 ඕන වෙනවනේ. මේ 90 ඕන වෙනවා පුතා. හේතුව මෙතන ලම්බක බව අපි පෙන්වන්න එපේ. දෙපැත්ත සමච්ඡේදනය වේ. අපි ඒකත් ලියමු මෙතන. තවද OTR සමානයි අංශක 90යි සරල රේඛාවක් මත පීඩන බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මෙතන. එම නිසා අපි කියනවා PT සමානයි TR. හේතුව OT ලම්බක වෙනවා
PR වීම. ඒතර ලම්බකයි අනුගමිත. මේක අපි ගමු අංක 1 කියලා. අංක 1 නොලියුවත් කවන්නේ ගැටලුවක් නැහැ ඔහොම තියාගන්න. දැන් අපි ගන්නවා ත්‍රිකෝණ දෙක. SPO ත්‍රිකෝණය සහ STR ත්‍රිකෝණ වල අපි කියනවා STP සමානයි STR සමානයි අංශක 90යි. හේතුව ඉහත සාධිතයි. ඉහත සාධිතයි. අපි කොටු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කියනවා PT සමානයි TR. ඒකටත් මේකම තමයි හේතුව. එම අපි ඔප්පු කරලා තියෙන්නේ. තවද අපි එනවා ST සමානයි ST ට. ඒකට හේතුව පොදු පාදේ. පොදු පාදේ. එම නිසා SPO ත්‍රිකෝණය අංග සමයි STR ත්‍රිකෝණය වේ. එම නිසා අවස්ථාව වෙන්නේ කෝණයයි පාදයයි. කෝණයයි පාදයයි. එම නිසා අපිට කියන්න පුළුවන් SP සමානයි SR වේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. අනුරූප පාද. ඔන්න ඔහොමයි. පැහැදිලිනේ? ඔක 11 පන්තියේදී කරොත් එහෙම මේක මෙච්චර දුර යන්න ඕනේ නැහැ. 11 දී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා පුතා ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය වේ. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. අනිවාර්යෙන් මේ පාද දෙක සමානයි කියන එක කියන අපි මොකද කියන මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියලා. දැන් එතකොට අපිට මෙන්න මේ ත්‍රිකෝණය අපිට සැලකුවොත් එම මේ ත්‍රිකෝණය මෙයා O කියන්නේ මධ්‍ය ලක්ෂයක්නේ. මධ්‍ය ලක්ෂය මෙතන සමාන්තර බව දීලා තිනවා. එතකොට පාදයේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් ඉදිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. ඒත් අපිට ටක් ගාලා මේ දෙපැත්ත සමානයි කියලා ගන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ඒක ඕගලන්ට ගන්න බෑ තාම ඕගොල්ලෝ මේක කරලා නැති හින්දා. ඔව්. එතකොට ඒ කොටසත් අපි ආවරණය කරගත්තා නේද? ඒ ගැටලු ටික. දැන් මම ඕගලන්ට දැන් ලබන සෙනසුරාදා පුතේ පැය දෙකක ප්‍රශ්න පත්‍රයක් දෙනවා. හොඳට අහගන්න. පැය දෙකක. ෆස්ට් පේපර් එක. කැමරා ඔන් කරලා කරන්න පුළුවන්ද? ඒ හැකියාව තියෙනවද ඔයගොල්ලන්ට? පුළුවන්. හැමෝටම? පුළුවන් සර්. ඒකෙ මෙන්න මෙහෙම ප්‍රොසීඩියර් එකක් කරන්න බැලුවේ. ඔයගොල්ලෝ කරන තැන මට පේන්න ඕන. ඒතර කැමරා ඔන් කරන්න ඕන. කැමරා ඔන් කරලා ඊට පස්සේ වෙලාව ඉවරනහම ඒ මොහොතේම ඒකේ ෆොටෝ එකක් අරගෙන ඕගොල්ලෝ මට PDF එකක් බවට පත් කරලා WhatsApp කරන්න ඕන. ඒකට මම පුංචි කාලයක් දෙනවා. ඒ විභාග පේපර් එක ඉවර වෙලා මිනිත්තු 10ක් වගේ කාලයක් තුල ඔගොල්ලෝ ඒක ෆොටෝ එක අරගෙන PDF කරන්න දන්නවනේ නේ. ඒකේ තියෙනවා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක දාගන්න.
ඊට පස්සේ PDF කරලා එවන්න පුළුවන්. ඊට පස්සේ ඒ කරපු එකේ රෆ් කොපිය, ඒ කියන්නේ ඕගොල්ලෝ උත්තර ලියපු උත්තර පත්‍රය එතකොට මේ මාසේ අන්තිම සතියේ පැවරුම ගන්න එනකොට ඒක අරගෙන එන්න ඕන. ඒක ලැබෙන්න සලස්සන්න ඕන මට. පැහැදිලිද? ඒ වගේ ක්‍රියාවලියකට යන්න ඔබ සූදානම්ද? විශ්වාසනීයත්වයේ තමයි මෙතන යන්නේ. පවතින තත්වයන් එක්ක බැලුවාම පුතා අපි පන්ති කාමරයකට ගෙන්නගෙන කරන එකට වඩා ආරක්ෂා සහිත සහ අවස්ථානුකූලයි කියලා හිතෙනවා. දැන් මේ දවස්වල ওই විශ්වවිද්‍යාලවල ඔන්ලයින් එක්සෑම් කෙරුණෙත් ওই විදිහටම තමයි. සමහර පාසල්වලත් ওই විදිහට කරා. ඒකෙනම් කරේ රෆ් කොපිය ඒගොල්ලෝ ලියපු එක තැපල් කරනවා. ඔයගලන්ට එහෙම කරන්න ඕනේ නැහැ. ඔබ ඇවිල්ලා ඒක බාර දෙන්න පුළුවන් ටියුට් එක ගන්නකොට. එතකොට මම ඒක බලනවා. එතකොට ඔබේ මේ මොහොතේ ඔයගොල්ලෝ හැබැයි මට අරක එවන්න ඕන. ඒක එවුකුල් නැති අයගේ අරක මම බලලා වැඩක් නැහැ. ඒක විශ්වාසයත් එක්ක යන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. නේ? හැමෝම ළඟම තියෙනවනේ. ඉතින් ජංගම දුරකථනයේ රාත්‍රියේනේ අම්මලා තාත්තලාත් ඇවිල්ලා ඉන්නේ එතකොට. එතකොට ඔයගලන්ට ඒකේ පින්තූරයක් අරගෙන PDF එකක් කරලා මට එවන්න පුළුවන්. එහෙමනම් අපි අගීම ෆස්ට් පේපර් එකක් කරන්නේ. ෆස්ට් පේපර් එකක් කරන්නේ. එතකොට ඕගොල්ලන්ට ෆස්ට් පේපර් එක කරනකොට දැන් තියෙන ප්‍රශ්නේ ඒකේ print out එකක් ගන්න බෑනේ. print out එකක් ගන්න පුළුවන් අයට ඒක ඒ print out එකක් ගන්න වෙලාව නැහැ නේද? ඕගොල්ලන්ට පුළුවන් ඒක ගැටලුවක් කරගන්න එපා. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙච්චරයි. කෙටි ප්‍රශ්න 25 තියෙනවනේ. කෙටි ප්‍රශ්න 25 ඕගොල්ලන්ට පුළුවන් full scap කොලයක නැත්නම් half sheet කොලයක නැත්නම් විභාග කොල තියෙනවනම් වඩාම හොඳයි. පාසල් වල නිකුත් කරලා තිබුණු විභාග කොල ඒවා නැති වුණාට ගැටලුවක් නැහැ. අර දෙකකින් තියෙනවනම් වඩා හොඳයි. ඒකේ ප්‍රශ්න 25 ඔබ සුදුසු පරිදි හදන්න පුළුවන් ඉඩ වෙන් කරගෙන. ඉඩ පිළිබඳව මම එච්චර සැලකිලිමත් වෙන්නේ මේ ඇගීමේදී. මේ ඇගීමේදී මම සැලකිලිමත් වෙන්නේ කාලය සහ ඔබ මෙතෙක් ඉගෙනගත්ත කරුණු වල තියෙනා වූ සාධනීය මට්ටම. ඔබට අපි කියන්නේ තක්සේරු කරණයක් කරන්න හදන්නේ. ව්‍යුහගත ප්‍රශ්නේ අර ඉඩ ප්‍රමාණ කළමනාකරණය පිළිබඳව මම ඒක වෙනම ඔයගලන්ට මුද්‍රණය කරපු ප්‍රශ්න පත්‍රයක් ලැබෙන සලස්වලා අපි ඒක කරමු. දැනට ඔබ එතකොට print out එකක් ගන්න පුළුවන් නම් මේ මොහොතේම අරගෙන කරාට ගැටලුවක් නැහැ. ඒකත් හැබැයි මට පේන්න ඕන. ඒ print out එක ගත්තට පස්සේ ওই විදිහට අපි බලමු. එහෙනම් පොඩි අතදා බැලීමක් කරමු. සූදානම් වෙන්න. සෙනසුරාදා පොතල මුණ ගැහෙන්නේ රාත්‍රී 8ට 8 ඉඳන් 10 වෙනකම්. එතකොට 8ට පෙර අපි විනාඩි 10කට කලින් මම ප්‍රශ්න පත්‍රය උගලන්ට යොමු කරනවා. කෙටි ප්‍රශ්න 25යි, ව්‍යුහගත රචනා ප්‍රශ්න 3යි. ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ගැන ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ආකෘතියක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය දැන් 2021 පේපර් එක අපි ගත්තොත් 21 පේපර් එක හැදෙන්නේ පුතේ තනිකරම 10 පන්තියේ දැනුම පදනම් කරගෙන. ඒ හින්දා ඔයගලන්ට මේ සැරේන O level පේපර් එක නම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම විශිෂ්ට සාමාර්ථයක් ගන්න පුළුවන් මට්ටමකටම හැදෙයි. නේ?
ඔබේ අවසරයේදී ඒක ටිකක් වෙනස් වෙයි. 11 කොටස ආවරණය කරගන්න පුළුවන් මට්ටමකට හැදෙන හින්දා අපි බලමු. එහෙනම් ඒකට හොඳට සූදානම් වෙන්න. එhmenan අපි අදට මෙතනින් අවසන් කරමු. සෙනසුරාදා පේපර් එකට හොඳට සූදානම් වෙන්න සතිය පුරාවටම ඒ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. B part එකට එන්නේ ඔබ දන්නවා භාග සම්බන්ධ ගැටලුවක් එනවා. ඊට පස්සේ මිනිතය යටතේ ඉන්නේ කේන්ද්‍රික ඛණ්ඩ සම්බන්ධ වෙච්ච පරිමිතිය වර්ගඵලයේ සම්බන්ධ කොටසක් ප්‍රශ්නයක් එනවා. ප්‍රතිශත අනුපාත සමානුපාත මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් එයි. ඊට පස්සේ සංඛ්‍යානයේ මූලධර්ම යටතේ ප්‍රශ්නයක් එනවා. ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න. වටප්‍රස්ථාර වෙන්නත් පුළුවන්, කොහොම වෙයිද දන්නේ. සංඛ්‍යාන මූලධර්ම වලින් ඊට පස්සේ කුලක සම්භාවිතාවෙන් එනවා. කෙටි ප්‍රශ්න 25 නම් කෙටි ප්‍රශ්න 25 අනිවාර්යයෙන්ම පුතා ජ්‍යාමිතීය ප්‍රශ්න 8ක් එනවා. ඒ ආකෘතිය තුල. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඔබට ඕනනම් මම පෙන්නන්නම් ප්‍රශ්න පත්‍රය නෙවෙයි. ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ගැන අදහසක්. ඔව්. අපිට එවන PDF එක මේ ඒ කියන්නේ එඩිට් කරන විදිහට ඒකෙම ලියන්න පුළුවන් නවරන්න. ඔව්. එඩිට් කරන විදිහට කියන්නේ ඒකෙම උත්තර ටික දාලා PDF එක එවන්න. ඒ කියන්නේ word document එකක් විදිහටද? ඒ කියන්නේ අර PDF එඩිට් කරන ඒ කියන්නේ දැන් ඉරි ගහන එක නම් ඒක ඉරි ගහන්නේ නැහැ. ගණිතේ MCQ type නෙවෙයිනේ. ලියන්නනේ තියෙන්නේ. දැන් ඔයාලට ඒකේ ටයිප් කරලා ඒක ටයිප් කරන්න නම් ඉතින් ලේසි සෙල්ලමක් නෙවෙයිනේ. නේද? ඒක අමාරුයි. ඒ වැඩේ කරන්න බෑනේ. රූප සටහන් ඒව ගණන් කරන්න තියෙන එකම දෙයක් තමයි print out එකක් අරගන්න එක. ඒ print out එකක් ගන්න තියෙන්නේ විනාඩි 10ක් වගේ කාලයකට පෙර තමයි එවන්නේ. නේද? එතකොට ඒක එහෙම ගන්න පුළුවන්. ඒක එච්චරම ලොකුට සැලකිල්ල දක්වන්න අවශ්‍ය නැහැ. දැනට අපි කරන්න තියෙන්නේ මේ ප්‍රශ්න 25ට උත්තර පිළිතුරු ගොඩනගන එක. ඒ පිළිතුරු ගොඩනගන්න ඔබට කැමති ඉඩ ප්‍රමාණයක් ගතට කමක් නැහැ. හැබැයි තේරුම් ගන්න කෙටි ප්‍රශ්නයක් හින්දා ඒ යන ඉඩ ප්‍රමාණය කොයි වගේ ප්‍රමාණයක්ද කියන එක ඔබට දැන් ප්‍රශ්න පත්‍රය දැක්කහම පේනවනේ. ඒක. ඒ හින්දා ඒක ලොකුවට එච්චර හිතන්න යන්න එපා. වෙන්න ඕනේ ඊට පස්සේ ඒවා විසඳලා ඒකේ විසඳුම් මට අර කිව්වා වගේ ඡායාරූපයක් ඒක ඒ මොහොතේ WhatsApp කරන්න ඕන මම දෙන වෙලාව ඇතුළත. ඊට පස්සේ ඒක පුතාලා පරිස්සම් කරලා තියාගෙන අර පැවරුම ගන්න එනකොට ඒක මට ඒකේ රෆ් කොපිය ලැබෙන්න ඕන. එතකොට ඒක තමයි මම බලන්නේ. ඒක මම බලනකොට අර ඔගොල්ලෝ ඒවල තියෙන ඔබ එවපු පින්තූරයේ නැත්නම් උත්තර පත්‍රය එක මම සසඳලා තමයි බලන්නේ. පැහැදිලි? ඒකට එහා ගිය වෙනස් වීම් තිබුණොත් ඒවට ලකුණු දෙන්නේ නැහැ. විශ්වාසය තමයි අනිවාර්යෙන්ම. මම එහෙම කියන්නේ ඕගොල්ලෝ විශ්වාසයෙන්ද නෙවෙයි. මොකද නිවැරදි තක්සේරුවක් ගන්න ඕන. දැන් ඔබ ඉන්නේ කොයි වගේ තැනකද? කොයි වගේ මට්ටමකද? ඒ තක්සේරුවේ වටිනාකම තියෙන්නේ ඕගොල්ලන්ටමයි. අපි එතකොට එතනින් ඉඳන් තමයි ඊට පස්සේ යන්න ඕනේ අඩුපාඩු මොනවද ඒවා නිවැරදි කරගෙන දැන් නිවැරදි තක්සේරුකරණය තමයි පුතා යන්නේ. මම ඔබට කිව්වා මම විෂය නිර්දේශය ආවරණය කරන්නම ඕන අනිවාර්යයෙන්. ඒ විෂය නිර්දේශය ආවරණය කරන්නේ විභාගයේ මූලික කරගෙන නෙවෙයි ඇත්තටම. විභාගයේ මූලික කරගෙන විෂය නිර්දේශයක් ආවරණය කරන්න ඕනේ නැහැ. මේ විෂය නිර්දේශයේම ආවරණය වෙන විදිහට ඔබේ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න පත්‍රයට අදාළ වන ප්‍රශ්න ඒ අදාළ පාඩම් මාතෘකා පමණක් ඔබට දෙන්න කියලා දෙන්න තිබුණා. එහෙම කරේ නැහැ. මොකද මේ විෂය නිර්දේශය තුල විෂය කරුණු ඔයගලන්ගේ අනාගතයට වැදගත් වෙනවා. වෘත්ති අධ්‍යාපනයකට, උසස් අධ්‍යාපනයකට. ඒ හින්දා තමයි අපි මේක ආවරණය කරගත්තේ. ඊළඟට තියෙන හරියට අපි තක්සේරුකරණය කරගන්න ඕන. ඕගොල්ලෝ
මේ කරගෙන ආපු ඒවයි කොතෙක් දුරට මේවා ග්‍රහණය කරගෙන තියෙනවා. ඒකට එහෙනම් ඕගොල්ලෝ හොඳ පෙර සූදානමක් හදා ගන්න ඕන. විභාගයක් කියන්නේ පෙර සූදානම තමයි ඔයගොල්ලන්ගේ වැදගත් වෙන්නේ. ඔබ දැනුමින් සූදානම් වෙන්න. එතකොට ඔයාලට ඒකේ උපරිමය කරගන්න පුළුවන් වෙනවා. උපරිමය කරගන්න පුළුවන් වෙනවා. ඔව් ගැටලු තියෙනවද තව මොනවා හරි? මෙන්න මෙහෙමයි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මම ගන්න එක ඔයගලන්ට පේනවද? ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද? ඔව් සර්. මේ විදිහට තමයි O level වල කෙටි ප්‍රශ්න 25 හැදෙන්නේ. සංඛ්‍යා තේමා ඒක ෂෙයා වෙලා. ඒක නැද්ද? ඔව් මෙන්න මම මේක මේ වෙන එක ඕපන් කරා. දැන් පේනවද? පැහැදිලිද? පේනවද පුතා? දුන්නේ? කවුරු හරි කතා කරන්නේ පේනවද? පේනවා සර්. හරි. මේ තියෙන්නේ මේ විදිහට තමයි ප්‍රශ්න 25 හැදෙන්නේ. සංඛ්‍යා තේමාවෙන් 4යි, මෙනු වලින් 4යි, බීජගණිතයෙන් 6යි, ජ්‍යාමිතියෙන් 8යි, කුලක සම්භාවිතාවෙන් 2යි, සංඛ්‍යාවෙන් 1යි. මම මේ කතා කරන්නේ O level paper එකේ first paper එක. මේ විදිහටම තමයි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයත් හැදෙන්නේ 10. ඊට පස්සේ මම ටිකක් වෙනින් බලන්න මේ B කොටස ෆස්ට් පේපර් එකේ B කොටසේ ජ්‍යාමිතිය ප්‍රශ්න එන්නේ නැහැ. බීජගණිත තේමාව ඇත්තේ ප්‍රශ්න නැහැ මේ සෙකන්ඩ් පේපර් එකට ෆස්ට් කොටසේ B එක. මේ දිලි ෆස්ට් එකේ B එක ලකුණු 10 බැගින් විවෘතගත ප්‍රශ්න 5ක් එනවා. බීජගණිතය ජ්‍යාමිතියයි ඒක එන්නේ නැහැ. බීජගණිතයේ ජ්‍යාමිතිය එන්නේ නැහැ. අර මං කිව්ව කාරණා තමයි භාග මිනිතය සංඛ්‍යානය අනුපාත ප්‍රතිශත සමානුපාත පිළිබඳව සහ කුලක සම්භාවිතාවය. ඒ ගැන අවධානය යොමු කරන්න. හරි. හරි එහෙමනම්. එහෙනම් අපි අදට මෙතනින් අවසන් කරමු. සෙනසුරාදා මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.